මේ ප්‍රශ්නේ ටිකක් තියෙනවා මොකද මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන නේද? ඒකද ප්‍රශ්නේ තියන්නේ නැත්තම්. අපි එතෙන්දී මෙහෙම බලමු. දැන් අපි ගාව තියෙනවා සසර ඇද බැද තබන කෙලෙස් ධර්මතා ප්‍රධාන වශයෙන් 10ක්. මේ කෙලෙස් 10ෙදී දිට්ඨි වන සංයෝජනත් වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා. දිට්ඨි නොවන සංයෝජන වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා. අපි කියමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් තුන දිට්ඨි සහගතයි හැබැයි සංයෝජනය බැඳුණා. ඊට පස්සේ කාම රාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන අනිත් සංයෝජන 7 දිට්ඨි නෙවෙයි නමුත් සංයෝජන විතරයි. තෘෂ්ණාව මුල් කරගෙන තියෙන දේවල්. එතකොට මේ දිට්ඨි සහගත කෙලෙස් ටික දුරු වුණොත් අයින් වුණොත් එයාට කියනවා දිට්ඨි සම්පන්නයි නැත්නම් සෝවාන් කියලා. මොනතරම් උත්සාහයක් තිබුණත් මොනතරම් වීරියක් තිබුණත් සමාධියක් තිබුණත් සීලයක් තිබුණත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික අයින් කරන්න බෑ. ඒ ටික අයින් වෙන්නේ නුවණකින් දර්ශනයකින්. මොනතරම් නුවණක් තිබුණත් මොනතරම් දර්ශනයක් තිබුණත් කාම රාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන කෙලෙස් ටික අයින් වෙන්නේ ඒකට උත්සාහයෙන් සමාධිය මතයි ඒ කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් නුවණක් තිබුණත් චිත්ත සමාධිය නැතුව අර කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් සමාධියක් තිබුණත් ප්‍රඥාව නැතුව මේ කෙලෙස් ටික ගෙවෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ ශාසනයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දිට්ඨි වන සංයෝජන ටික ගෙවෙන්නේ දර්ශනයකින්. ඒකයි දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා මේ ටිකට පෙන්නනවා. එතකොට මේ ශාසනයේ මේ කෙලස් ගෙවෙන දර්ශනය මොකක්ද? ඒ දර්ශන චතුරාර්ය සත්‍යය. මේ දුක ඇති මේ දුක නැති මේ දුක නැති කරන මඟ කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දර්ශනයෙන් තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලස් ටික ගෙවෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් දැක්කොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. මධ්‍යම යාමේදී සත්‍යංගී චතුප්පාත දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. පස්චම යාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කරගත්තා. බෝසතාණන් වහන්සේට බෝධිත්වයේ මුලදී හිතුණලු අනේ මේ සත්වයා ලෙඩ වෙනවා, මැරෙන මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයේක් විදිහේ දුක් දුම්නස් විඳිනවා. අනේ මේ සත්වයා කවදානම් මේ දුකෙන් නිදහස් වෙයිද? ඇත්තට මේ සත්‍යය මේ දුකටපත් වෙන්නේ ඇයි මොකක් නිසාද කියලා හිතුණා. හිතනකොට බෝසතාණන් වහන්සේට නුවණට අවබෝධ වුණා මේ ඉපදීම නිසායි මේ සියලු දුක් ටික කියලා. ඉපදීම ඇති වෙන්නේ කොහොමද? භවය නිසා, භවය ඇති වෙන උපාදාන නිසා මේ විදිහට අනුපිළිවෙලින් අවිද්‍යාව දක්වාම ගිහිල්ලා ඊට පස්සේ අවිද්‍යාව ඉඳන් ආපහු ප්‍රතිලෝමව ජරා මරණ දක්වාම ආවට පස්සේ තමයි එහෙනම් මේ ජරා මරණ දුක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා පටිච්චසමුපාද ධර්මතාවය පැහැදිලි වුණේ. අන්න ඒ පටිච්චසමුපාද ධර්මතාවය අවබෝධ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ. චතුරාර්ය සත්‍යයෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික. ඒ කෙලෙස් ටික දිහා හොඳට බලන්න. සක්කාය දිට්ඨි කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය. නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, තමන් හැටියට දකින්න එකට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මොකද්ද සැකය?
පුබ්බන්තේ කාංකති පෙර ජීවිතය පිළිබඳ සැකයි අනාගතය පිළිබඳ සැකයි දැන් වර්තමානය පිළිබඳ සැකයි. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ හරහා වර්තමාන ස්කන්ධ සම්පතිය ඇති වෙන හැටි දැක්කහම අතීතේ තමන් හිටියද අනාගතේ තමන් ඉඳීද නැද්ද කියන මෙන්න මේ කෙලස් ටික ගෙවෙන්නේ ඉබේම. එතකොට ඕකෙදී අපි කියමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම නැත්තම් පටිච්චසමුප්පාද ධර්මතාවයේ ලෝකේ තියෙයි. ලෝකයේ තුල පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා ඒ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ධර්ම ධාතුව අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තාම තමයි ඒ අවබෝධ කරගෙන ලෝකයට ප්‍රකාශ කරනකොට තමයි ආර්ය සත්‍ය වෙන්නේ. සත්‍ය සහ ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සත්‍ය කියන්නේ මේ ලෝකයේ හැමදාම පවතින ධර්මතාවය. එතකොට මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පැහැදිලි කරන්නේ අපිට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒකෙදී මේ පටිච්චසමුප්පාද සිද්ධියේදී අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක්ම පෙන්වන්නේ මොකක් නිසාද? අන්නර විචිකිච්ඡාව අතහැරෙන්න පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියලා මේ ditthi සහගත කෙලෙස් ටික අතහැරෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනයේ මේ තුන් කාලෙකින් දැක්කහම. තුන් කාලෙකින් බලන්නේ ඒ නිසාම. එතකොට එතනදී වර්තමානයේ පිළිබඳව ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දර්ශනය පෙන්වනවා. ඔකදී ගියේ කඨින දේශනා ටික එහෙම ඔයගොල්ලෝ අහුවා නේද? අහුවා. අපි ඔබට අර නිදසුනක් ගත්තා උපමාවක් අපි කියමු යම් කිසි මල් ගහක් තියෙයි. දාස් මලක් හරි මොනවා මලක් කියන්නේ. ඒ මල් ගහේ මලක ඇට හැදෙනවා. එතකොට ඒ මල් ඇටයක් අරගෙන පොළවේ අපි හිටෙව්වොත් ඒකෙන් හැදෙනවා මල් ගහක්. මල් ගහේ අතු ඉති ගිහිල්ලා පහු කාලෙදී මලක් හැදෙනවා. මල හැදෙනකොටම මලේ නැට්ට කෙමිය පෙති රේණු ටික හැදෙනකොටම මල සුවඳවත් වෙනවා. එතකොට දැන් බොහෝම සුවඳති මලක් තියෙයි. මේ මලට සුවඳ ඒට ඉස්සෙල්ලා ගහකින් ගෙනාවද? හොඳට විශ්වාසද? ඒට ඉස්සෙල්ලා ගහෙන් මේ මලට සුවඳ ගෙනාවේ නැහැ. ඒට ඉස්සෙල්ලා ගහෙන් අපිට හම්බුනේ මොකද්ද? මෙතන ගහක් හැදෙන්න පුළුවන් බීජයක් විතරයි ඇටයක් විතරයි නේද? ඒ ඇටේ පෙර අනිත් ඒට ඉස්සෙල්ලා මල් ගහේ මලක හැදුණු මල් ඇටේ හේතු වුණා මොකේද? දැන් මේ ගහ හැදෙන්න ඔන්නේ මල් ඇටේ හේතුනේ ගහ හැදෙන්න. ගහ හේතු වුණා නැට්ටක් හැදෙන්න. නැට්ට හේතු වුණා ඔන්න මල් පෙති කෙමිය මේ ටික හැදෙනකොටම සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවය. දැන් මේ සුවඳ මලේ රේණු පෙති ටික නිසා හටගත්ත සුවඳ ඒ ටික මල්ලගෙන නේ තියෙන්නේ. මෙහෙම තියෙන තාක්ම සුවඳ තියෙන්නේ. දැන් ඔය වගේ සුවඳ මල තියෙද්දි ක්‍රමක්‍රමයෙන් මල මෝරනකොට මොකද වෙන්නේ? ආයෙත් මේ මලේ ඇට හැදෙනවා. මේ මලේ පෙති ටික ගිලිහිලා වැටෙන දවසට රේණු ටික හැලෙනකොට සුවඳත් ඒකම නැති වෙනවා. මේ මලේ මොහු කරපු ඇටයක් හේතු වෙනවා ආපහු ගහක් හැදෙන්න. ආයෙත් ඒ ගහේ නැටි හැදිලා මලක් හැදෙනකොට ආයෙත් ඒ මල සුවඳයි. දැන් මේ මලේ තියෙන සුවඳෙන් චුට්ටක්ක තේ මල එහා මලට ගියාද? හොඳට බලන්න අතීතයේදී බොහෝම සුවඳති මල් තිබුණා. දැනුත් ගොඩාක් සුවඳවත් මල් තියෙයි. අනාගතයට සුවඳවත් මල් තියෙයි. හැබැයි කිසිම වෙලාවක ඒට ඉස්සෙල්ලා මලේ සුවඳ මේ මලට ආවෙත් මේ මලේ සුවඳ
එහා පැත්තට ගියෙත් නැතුව නමුත් හැමදාම සුවඳති මල් ලෝකේ තියනවා කියලා ධර්මතාවයක් තියෙන්නේ නේද? පටිච්චසමුපාද ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ කිසිම වෙලාවක මල් වල සුවඳ අතීතේ මෙහාට ගෙනාවෙත් නැතුව මෙහෙන් අනාගතයටත් යන්නේ නැතුව එතන ධර්මතාවයක් තියෙනවා. අපිට නිකමටවත් හිතෙන්නේ සැකේකුත් නැහැ අපිට. ඇත්තටම මේ මලේ සුවඳ කොහේ ඉඳලාද ආවේ කොහෙද තිබුණේ කියලා හිතෙනවද අපිට? නෑ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඈ? අපි හොත්තටම දන්නවා මේ මල හැදෙන්න පෙර උදව්වක් වුණා නම් උදව් උනේ පෙර ගහක ඇටයක් මිසක. ඒ මල් ඇටයකින් හෝ දණ්ඩකින් හෝ මුලකින් හෝ හැදුණු ගහ උදව් කරගෙන මල් පෙති මේ ටික ඇති වෙනකොටම ඒ ටික නිසාම හටගත්ත සෝද ඒ ටික අල්ලගෙන තියෙන මිස කොහෙන්වත් ආවේ නැහැ කියලා අපිට විශ්වාසයි. අනාගතයට සෝදවත් මල් තියෙනවා කියලා දන්නවා. ඒත් අපිට හොඳටම පැහැදිලි විශ්වාසයි මේ මලේ සෝද නම් යන්නේ. ආපහු යන්නේ කොහොමද? මේ ගහේ මල් ඇටයක් හෝ නැත්නම් කුලයක් හෝ දණ්ඩක් හෝ තමයි පැලවිලා තව ගහක් හැදෙන්නේ ඒ ගහේ නේද? ඒ උපමාවෙන් වගේ මලයේ සුවඳට උපමා කළේ මම අපි අද ලෝකේ ජීවත් වෙන අපි අතීතයේ හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා කෙසේද විමති සහගතව සසරට දුවන අපි මැරිලා උපදීනම් කොහේ උපදීද මොන විදිහට උපදීද කියලා විචිකිච්ඡා සහගත අනාගතයට දුවන්නේ මේ සත්ව පුද්ගල දෘෂ්ටිය නිසා. මේ සත්ව පුද්ගල හැඟීම නිසා. එහෙම මේ අතර දුවන එකත් සාධාරණයි. ඇයි? අපි හැමෝටම තේරෙනවා පෙනෙනවා මේ මම කියනකොට මේ මම තව සත්වෙක් තව පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙයි තමයි. මේ තවත් අනිත් සත්වෙත් පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමකුත් තියෙයි. තමන් සත්වෙක් කියලා නැත්නම් අපි ලෝකේ විවහාරයෙන් ගත්තොත් මේ මම පුද්ගලයෙක් කියලා මම සත්වෙක් කියන හැඟීමක් තමන්ට තේරෙනවා පෙනෙනවා. මේ තවත් සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙනවා. දැන් මේ සත්වයා පුද්ගලයා හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ નિરાයාසයෙන්. ඇයි දැන් මේ පුද්ගලයෙකුත් පෙනෙනවා නම් තමන් ඉන්නවා කියලාත් පෙනෙනවා නම් තව සත්වයෝ ඉන්නවා කියලාත් පෙනෙනවා. හැබැයි දැන් මේ ඉන්න මාව හැදුනේ මේ අනිත් සත්වයේ පුද්ගලයා හැදුනේ කොහොමද කියන එක දන්නේත් නැත්තම් ස්වභාවිකවම ඉබේම ඇති වෙන අදහසක් තමයි එහෙනම් මේ ඉන්න කෙනා කොහේ හරි ඉඳන් එන්න බෑ නේද? එහෙනම් කොහේ හරි ඉඳන් එන්න ඇති. ආවනම් ආවි කොහේ ඉඳලාද? කොහොම ඉඳලාද ආවේ කියලා નિરાයාසයෙන්මයි අතීතයේ පුබ්බන්තේ කංකතිය ඇති වෙන්නේ. මේ පුබ්බන්තේ කංකතියට නැත්තම් පෙර ජීවිතයේ ආරම්භය සැකයට මුලින්ම බලපාන්නේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ දැන් තමන් මේ රූපේ තමන් කියලා තේරෙනවා. මේ රූපේ මම කියලා පේනවා. ඒ ඉන්න මම ඒ ඉන්න කෙනා එහෙනම් ඒක ඇති වෙච්ච හැටි දන්නේ නැත්නම් ඉන්න මම ඉන්න කෙනා ආවේ කොහෙන්දද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊගාවට දෙවනුවට નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න මම ඉන්න මගේ අනාගතය මොකක් වෙයිද? අපි මැරිලා කොහේ යයිද? කොහාට යයිද? කොහොම උපදීද කියලා ප්‍රශ්නයක් ඇති නේද? එතකොට එහෙම පුබ්බන්තේට අපරන්තේට දෙපැත්තට දුවන්නේ වර්තමාන විද්‍යමාන වන කෙලෙස්ය නිසා. ඔතනදී ditthi සහගත කෙලෙස් වල දැන් තියෙනවා අපි කියමු උපාදාන ගත්තොත් අත්වාද උපාදානය ditthi උපාදාන කියලා උපාදාන දෙකක් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේ. මේ අත්වාද උපාදානය සහ ditthi උපාදානයේ වෙනස මොකක්ද? හඳුනගන්නේ කොහොමද? අත්වාද උපාදානය කියන එක හැම වෙලාවෙම වර්තමානයක තියෙනවා. රූපං අත්තතෝ සම්මුපස්සති රූපය ආත්ම වශයෙන් දකින්න. අත්ත නීවා රූපං. විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට මේ අත්වාද උපාදානය තමයි ditthi උපාදානයට හේතු වෙන්නේ. ditthi උපාදානයේ ලක්ෂණය හඳුනගන්නේ කොහොමද?
ditthi upadane හැම වෙලාවෙම තියෙන්නේ අතීත අනාගත කියන කාලත්‍රය අසුරු කරගෙන පෙර ඉඳන් ආපු දැන් ඉඳන් යන ආත්මයක් දකින්න. දෙකින් දෙකට යන ආත්මයක් දකින්න. එතකොට අත්වාද උපාදානය වර්තමාන ආත්මයක් දකින්න. ditthi upadane පෙර ඉඳන් ආපු ආත්මයක් දකින්න. ඒ දෙආකාර ditthi සහගත කෙලෙසටම හේතුව මේ සත්‍ය පුද්ගලයා කියන හැඟීම ඇති උනේ කොහොමද කියන එක දන්නේ නැති නිසා. එතකොට අර මලේ උපමාව වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් කියලා දෙන්නේ ජාතිය නැත්තම් තමන්ව උපන්න හැටි. මේ තමන්ට තමන් ඉන්නවා කියලා තේරෙනවා. මම ඉන්නවා කියලා තේරෙනවා. ඒ මම ඇති උනේ කොහොමද කියලා දන්නේ නැතිකම හින්දානේ මම කොහේ ඉඳද්ද කොහේ ඉඳන් එන්නේද්ද මම කොහාටද යන්නේ කියලා දෙපැත්තට යන්න ගියේ මේ මම ඇති උනේ කොහොමද කියන සිද්ධිය දන්නේ නැති නිසා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පටිච්ච සමුපාදයෙන් ඉස්සෙල්ලාම අර ඉස්සෙල්ල ගහේ මල් ඇටයක් වගේ පෙර අවිද්‍යාව නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජ කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගත්තා. ඒ ටික දකින්න අපි අර උපමාවේ අනිත් මල් ගහේ මලක හැදුණු මල් ඇටේ වගේ බීජය වගේ දකින්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට පෙර ජීවිතයේ කරපු කුසල හෝ අකුසල කර්ම. ඒ මල් ඇටේ පොළවේ හිටෙව්වහම ඒක පැලවෙලා ගහක් හැදිලා ඒ ගහ අතු බෙදුනා වගේ දකින්න විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියන ටික. ඒ කියන්නේ අවිද්‍යා කර්ම ටික දකින්න මල් ඇටේ වගේ බීජ වගේ ඒකෙන් හටගත්ත ගහ වගේ දකින්න මල් ගහ වගේ දකින්න මේ විඥානයේ රූපෙට බැසගෙන කය සවිඥානික වෙලා ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටික හැදෙනවා. හැදෙනකොට මලක් පිපිලා අතු හැදිලා ඒ අතු වල මල් පිපෙනවා වගේ ඇහැ කන දිවනාසය ශරීරය තමයි අතු. ඇහැට රූපයක් ගැටෙනකොට ඊට අනුගතව විඥානයේ ඉපදිලා චක්කු සම්පස්යෙන් වේදනාව ඇති වෙනවා. කනට ශබ්දයක් ගැටිලා සෝත ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන මෙන්න මේ ධර්මතා පහ දක්වාම විඥානයේ රූපයකට බැසගෙන කය සවිඥානික වෙලා ඇහැ කන දිවනාසය ශරීරය හැදිලා ඒකට බාහිර අරමුණු ගැටිලා අරමුණු විඳින රූපයක් විඳින්න රූපයක් සද්දයක් විඳින්න පුළුවන් තැන දක්වාම දකින්න පෙර කර්මයට විපාක ස්කන්ධ ටික. එහෙම නැත්නම් මොකද්ද අර මල් ගහේ මලක් පිපුණා වගේ මලක් පිපුණාම ඒ පිපෙන මලට සුවඳ එන්න අමුතුවෙන් කවුරුත් උත්සාහවත් කරන්න ඕන එක ධර්මතාවයක්. ඉබේමයි සුවඳ කියන එක ඇසුරු කරන්නේ. ඒ වගේ මේ ආයතන ටික නිසා ස්පර්ශයෙන් අරමුණු වල වේදනාව ඇති වෙන මට්ටම එනකොටම අවිද්‍යාව දුරු නොකළ මනසකට ස්වභාවයක් ඒක රස විඳ ගැනීම අනුව බලන තණ්හාව ඇති වෙනවා කියන්නේ. මේ ඇති වෙන තණ්හාව මේ මලේ ඇති වෙන තණ්හාව මලේ පෙති ටිකම අල්ලගන්න. මලේ පෙති රේණු ටික නිසා ඇති වෙන සුවඳ ඒ පෙති රේණු ටික අල්ල නොගත්තොත් සුවඳ ඇති මලක් හම්බ වෙන්නේ නැහැ. පෙති රේණු ටික නිසාමයි මලේ සුවඳ හමන්නේ. ඒ සුවඳ ඒ පෙති රේණු ටික මල්ල ගත්තාම මල සුවඳයි. ඒ වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය නිසා උපදින තණ්හාව මම කියන හැඟීම ඒ ටිකම අල්ල ගත්තාම
අපිට ඇහැ කන දිවනාසය ශරීරය ආවම මම වගේ පෙනේ. දැන් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික පෙර කර්මයට විපාක වශයෙන් ලැබුණු ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ඒකයි වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ මේ අරමුණු විඳිනකොට අරමුණු රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා ඒ අරමුණු ටිකම මේ සිත අල්ල ගන්නවා. මේ තණ්හාව මේ ආයතන ටිකටම බැස ගන්නවා. ඒකයි සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි. උපදිනවා සහ පවතිනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. මම කියන්නේ දර කූටු දෙකක් එකට අතුල්ලනකොට ඒ ඇතිල්ලීම නිසා ගින්නක් ඉපදුනොත් දැන් දර කෝටු දෙක උදව් වුණා උපකාර වුණා ගින්න හට ගන්න. හැබැයි හටගත්ත ගින්න ඒ දර කෝටු දෙක අල්ලගත්තේ නැත්තම් ගින්නට පවතින්න බෑ. එතකොට මොකද වෙන්නේ? නිවෙනවා. දර කෝටු දෙක අතුල්ලනකොට දී දඬු දෙක අතුල්ලනකොට රත් වීම නිසා හටගත්ත ගින්න ඒ ගින්න උපදවන්න හේතු වෙච්ච දඬු දෙකම අල්ලගත්තොත් ඒ දඬු දෙක නිසා උපන්න ගින්න ඉපදුණු ගමන් මේ දඬු දෙකම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ පවතිනවා. කොච්චර කාලයක් පවතිනවද? අර දඬු දී කැලි දෙක තියෙන තාක් පවතිනවා. දැන් ගින්නට දර උපාදානයි කියලා කියනවා. ඒ වගේ මේ ඇහත් රූපියක් දෙක නිසා අපිට මම කියන හැඟීම ඇති වෙනවා. ඒ ඇති වෙන හැඟීම මම කියන හැඟීමට මම කියන්නේ කවුද කියලා මේ ඇහැම රූපෙම පෙන්වනවා. දැන් කවදාවත් දැකලා නැතුව මේ රූපේ දකිනකොටම අපිට මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන්නේ කවුද කියලා ආයෙත් මේ රූපෙම පෙන්වුවොත් අපිට මේ රූපය ඇතිතාක්ම මම කියන එක පවතී. කන ශබ්දයක් නිසා මම කියන හැඟීම මේ ශබ්දය කාගේද මගේ කියන හැඟීම ශබ්දය නිසා මගේ ශබ්දය කියන එක ඇති වෙනවා. මගේ ශබ්දය කියන්නේ මොකද්ද කියලා ශබ්දෙම පෙන්වනවා. හැමදාම තමන්ගේ රූපේ, තමන්ගේ ශබ්දේ, තමන්ගේ ගන්ධය කියලා මේ ශේත්‍රයක් අහු වෙනවා. ඒ කියන්නේ මගේ රූපේ කියලා බලන්ඩ හැඟීම ඇති වෙන්න උදව් වුනේ මේ ඇහැයි රූපයයි දෙකම. ඊට පස්සේ අපි මෙහෙම කිව්වොත් දැන් මෙහෙම දකිනකොටම මට හිතෙනවා මේ රූපේ දකිනකොටම දුරකතනය කියන හැඟීමක් ඇති වෙනවා. කාටද ඇති වෙන්නේ? අපිට ඇති වෙන දුරකතනය කියන හැඟීම ඇති වෙන්න තිබුණු රූපෙට මාපහු තිබුණු දුරකතනය කියන්නේ මොකද්ද කියලා ආයෙත් ඒකම පෙන්වනවා. මේක දකින්න තාක්ම දුරකතනය කියන එක පෙනේ අපිට. මම කියන එක තේරෙනවද? දැන් අපි කියමු වෙන භාෂාවකින් කෙනෙක් මේක දිහා බැලුවොත් එයාට දුරකතනය කියන හැඟීම එනවද? නැහැ. දැන් මේක දකිනකොට ඒකෙන් තේරෙනවා මේ එකම රූපේ දකිනකොට මට දුරකතනය කියන එක ආවා. තව භාෂාවකින් කෙනෙකුට ටෙලිෆෝන් එක කියලා ආවනම්, තව කෙනෙකුට වෙන අදහසක් ආවනම් දැන් මේ ටික මේක දකින මට්ටම එකයි, නමුත් දැනගන්න මට්ටම වෙනස්. දැන් මට මේ අරමුණ දකින්නකොට දුරකතනය කියන හැඟීම ඇති වුනහම ඒ හැඟීම ඇතිකරන්න හේතු වෙච්ච රූපේම අපව අල්ලගත්තා. මේ රූපය ඇති තාක් මට දුරකතනය කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ දුරකතනය කියන නම සිහි වෙනකොට මේ රූපෙ වෙන්නේ. රූපෙ වෙනනකොටම මට නම සිහි වෙන්නේ. අපි කියමු දැන් මේ රූපය දකිනකොටම අපිට මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. දැන් කාටද හිතෙන්නේ? කෙනා. ඊට පස්සේ රූපේ දකිනකොට මටයි මුනිදාස මහත්තයා කියලා හිතෙන්නේ. මුනිදාස මහත්තයා කියන්නේ කවුද කියලා ඊට පස්සේ මම විපස්සීමකටපත් කරනකොට මුනිදාස යම් රූපයක් නිසා මට මුනිදාස මහත්තයා කියන අදහස ඇති වුණා නම් අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූපෙන් මම පෙන්වුවොත් මුනිදාස මහත්තයා කියලා.
මේ රූපය ඇතිතාක් මට මුනිදාස මහත්තයාට එතකොට මුනිදාස මහත්තයා කියන නම උපදින්න සහ පවතින්න මේ රූපේ උපකාර වෙලා තියෙනවා. තේරුණාද? ඒකෙන් අපිට තේරෙන්නේ දැන් මෙතුමගේ නම දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කොත් මේ මුනිදාස මහත්තයා කියන අදහස ඇති වෙනවද? නැහැ. ඒ කියන්නේ දකින්න කෙනාගේ හිතේ උපදින්නේ නැහැ. බැරි වෙලා හරි යම් වෙලාවක ඔබතුමාගේ නම මොකද්ද කියලා මුනිදාස කිව්වම අන්න දැන් දකින්නකොටම මොකද වෙන්නේ? මේ රූපේ දකින්නකොටම කෙනාට හිතෙනවා, කෙනාට සිහි වෙනවා මොකද්ද? මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. හිතෙන්නේ කාටද? දැන් මේ රූපය දකින්න කෙනාට හිතෙනකොට මුනිදාස කියලා හිතුවේ කාටද කියලා ආපහු මේ රූපෙම පෙන්වනවා. මුනිදාස මහත්තයා කියන රූපය උපදින්න සහ පවතින්න මේ රූපේ උදව් වෙලා වගේ ඕගලන්ට මම කියන හැඟීම එන්න උදව් වුණේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික නිසා තමයි මම කියන හැඟීම ඇති වුණේ. මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වනකොට ඇහැ මේ මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය කියලා ආපහු මම කියන හැඟීම ඇති වෙන්න තියෙන හේතු ටිකම පෙන්වුවාම දැන් මේ චුට්ටක් අතරු නැතුව තමන් ඉන්නේ. ඉතින් මේ පටිච්චසමුපාද සිද්ධියෙන් පෙන්වන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනහම ඒකට මම මගේ ආත්මය කියලා ගන්න කෙලස් ටික මේ ආයතන ටික නිසා ඇති වෙලා ඒ කෙලස් ටික ආයතන ටිකම අල්ලගත්තාම ඔන්න ಜಾති පුද්ගලයා උපදිනවා. දැන් ඇහැ කන දිව නාසය ශරීරය ඇති මේ මම ඉන්නවා. දැන් මේ ඉන්න මම පෙර ජීවිතේ කොහෙවත් ඉඳලා ආව නෙමෙයි. පෙර ජීවිතේ හේතුනේ මේ විපාක ස්කන්ධ ටික හැදෙන්න. අපි රූපේ කියමු. රූපයයි නාමයයි කියන මේ නාම රූප දෙක හැදෙන්න හේතු වෙන කර්මය තමයි පෙර අවිද්‍යාවෙන් හැදුනේ. ඒ අවිද්‍යා කර්මයට මේ විපාක නාම රූප දෙක හැදුනා. ඒ විපාක නාම රූප දෙක නිසා උපදින මම කියන හැඟීම විපාක නාම රූප දෙකම අල්ලගත්තට පස්සේ දැන් මේ මම ඉන්නවා වගේ තැනකින් මේ නාම රූප දෙක යම් තාක් පවතීද ඒ තාක් මම කියන හැඟීම නැති වෙන්නේ. මොකද මේ නාම රූප දෙකම නිසා උපන්න මම කියන හැඟීම මේ නාම රූප දෙකම අල්ලගෙන පවතිනවා. දැන් මේ පුද්ගලයා මේ රූපයේ ඇතිතාක්ම මම මේ නාමයේ ඇතිතාක්ම මම වෙලා මේ නාම රූප දෙක මමයි කියලා හිතාගෙන ඉන්නකොට අර මල සුවඳවත් වී තියෙනකොට මල මෝරලා ඇට හැදෙනවා වගේ මේ පුද්ගල භාවයේ පිටලා අපි ආපහු කර්ම රැස් කරනවා. යම් කලක මේ නාම රූප දෙක මේ රූපය දිරලා යන දවසක් තියෙයි. විනාශ වෙලා යන දවසක් තියෙයි. අර මලේ පෙති රේණු ටික ගෙවිලා වැටෙනවා වගේ මේ ස්කන්ධ ටික නැති වෙනකොට මේ පුද්ගල භාවයත් ඒකම අතහැරෙනවා. ආපහු මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම තියෙනවා. ආන්නේ කර්මය හේතු වෙනවා නැවතත් ප්‍රතිසන්දි වශයෙන් විඥාණය රූපයකට බැසගන්න. ආයත ස්කන්ධ ටික හැදෙනවා. මේ මම කියන අද මම කියලා හිතෙන ටික පෙර කොහේවත් ඉඳලා ආවවත් කොහෙන්වත් ගෙනාවවත් නෙමෙයි පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඉපදුණු සහ පවතින කෙලෙසයක් මම කියන එක තේරුම් ගත්තොත් මම කොහෙන්ද දාවි කොහාටද යන්නේ කියලා අහන්නේ. ඊට පස්සේ මේ පුද්ගල භාවයේ ඉඳලා මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ මම කියන හැඟීම තියෙන්නේ මේ ස්කන්ධ ටික පවතිනකම් විතරයි. ස්කන්ධ ටික අතහැරන දවසට අර මලේ පෙතිරේණු අතහැරන දවසට සුවඳත් අතහැරනවා වගේ මේ රූපය නැති වෙන දවසට මේ නාම ධර්ම ටික නැති වෙන දවසට මේ මම කියන හැඟීමත් අතහැරෙනවා. හැබැයි මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම අර සුවඳවත් වී තිබේ මලේම ඇටයක් ආපහු පැලවෙනවා වගේ මේ කරා වූ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරයන් ආයත් හේතු වෙනවා මොකේද? ප්‍රතිසන්දි වශයෙන් රූපයකට දැසගන්න.
ආයත් විපාක ස්කන්ධ ටික හැදුනා ගමම්ම එතන ඒ විපාක ස්කන්ධ ටික අල්ලගෙන උපදින කෙලෙසය ඒ ස්කන්ධ ටික මල්ලගතම ආයත් පුද්ගල භාවයේ තියෙනවා. අතීතයේදීත් මේ වගේම පුද්ගල භාවයේ පිහිටලා මව් මල දුක, පියා මල දුක, සහෝදර සහෝදරී මල දුක, ජරා මරණ දුක් විඳින පුද්ගලයෙක් හිටියා දුක් විඳිනවා. දැනුත් මව් මල දුක, පියා මල දුක, නිന്ദා අපහාස ඇනුම් බැනුම් දුක් විඳින මේ පුද්ගලයෙක් ඉන්නවා. අනාගතයටත් ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයා අතීතයේ කොහෙන්දන්වත් ආවෙවත් මේ ඉන්න පුද්ගලයා කොහටවත් යන්නේවත් නැහැ. මෙතන තියෙන්නේ පටිච්ච සම්පද සිද්ධිය. එතකොට මේ පටිච්ච සම්පද ධර්මතාවය හරහා අවිද්‍යා සංඛාර කියන එක නිර්වචනය කරනවා පෙර කර්ම ටික. විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකෙන් විපාක ස්කන්ධ ටික පෙන්වනවා. විපාක ස්කන්ධ ටික පෙන්වනවා. තණ්හා උපාදාන භව කියන ටිකෙන් ඒ විපාක ස්කන්ධ ටික වර්තමානයේ මම මගේ ආත්මය කියන හැඟීම විපාක ස්කන්ධ ටිකට එකතු කරගත්ත හැටි පෙන්වනවා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමම්ම පුද්ගලයා උපදිනවා කියලා જાතිය පෙන්වන මෙන්න මෙහෙමයි පුද්ගලයා ඇති උනේ කියන එක. එතකොට කෙනෙක් කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටිකට ඒ කියන්නේ කෙනෙක් මල් ඇටේට ගහක් හැදිලා ගහේ මල හැදිලා ඒ මල ඇසුරු කරගෙනයි මේ සුවඳ තියන්නේ කියලා දැක්කොත් සුවඳ කොහෙන්වත් ආවද කියලා යන්නේ නැහැ වගේ පෙර කර්මයටයි මේ විපාක ස්කන්ධ ටික හැදුනේ. පෙර කර්මය ඒකටයි විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසියයි මේ මම මගේ කියලා කියන්නේ. මම කියලා කියන එකට මේ ශාසනය කියන්නේ අස්මිමානය කියලා. ඒක කෙලෙසයක්. අපිට මේ මම කියලා හිතෙන කමට කියනවා මොකද්ද? මානය කියලා. මානය කියන එක කෙලෙසයක්. මගේ කියලා හිතන එකට කියනවා ඒත් මානය. ඒක කෙලෙසයක්. මේ මම මගේ කියලා හිතෙන ටික මාන කියන අනුසය, මානේ නැමැති අනුශය කියන ධර්මතාවය මුල් කරගෙන පවතින ක්ලේශ ගතිය. ඒක ඇවිල්ලා රූපේටවත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට අයිති එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ සුවඳ කියන එක මලේ පෙති වලටවත් රේණු වලටවත් ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කෙමියටවත් නැටටවත් අයිති එකක් නෙමෙයි සුවඳ. හැබැයි ඕව නැතුවත් සුවඳ පවතින. ඒ වගේ මේ මම කියන හැඟීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් එකකටවත් අයිති නැති, ඒව නැතුවත් පවතින්නේ නැති ධර්මතාවය. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද සිද්ධිය පෙන්වන්නේ ඔන්න ওই ටික පෙන්වන්න. ප්‍රධානම දේ තමයි මොකද්ද? ලෝකයට තමන්ව පෙනෙනවා, ඒ කියන්නේ මම ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි මම ඇති වෙච්ච හැටි දන්නේ නැති නිසා මම ආවේ කොහෙන්ද, කොහාට යයිද කියලා මේ වගේ పూర్ව අපරාන්තයට දුවනවා. ඒ හින්දා එයා කවදාවත්ම මේ මම කියන කෙලෙස්ය නැති කළා ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එයා හැම වෙලාවෙම කර්ම රැස් කරගෙන කර්ම කරමින් ආපු යන පුද්ගලයෙක්ව දකින්න කම නිසා පටිච්ච සමුප්පාද සිද්ධියෙන් පෙන්නනවා මම කියන ධර්මතාවය කියන එක ධර්මතාවයක්. ආපු ආත්මයක් නෙමෙයි. මෙන්න මෙහෙමයි ඒක හැදුනේ කියලා කර්මය පෙන්නලා ඒකට විපාක ස්කන්ධ ටික පෙන්නලා විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසයක් මේ කියන එක පෙන්නලා මේ පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික පිරිසිදු දැක්කොත් මෙන්න මේ මම කියන හැඟීම ගෙවා දාන්න පුළුවන්. මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා නැති කරන්න පුළුවන්. ඔකදී අපිට තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ තමයි ඔයගලන්ට හිතෙන්න පුළුවන් විඥානේ නැත්තම් සිතක් රූපයට බැසගත්ත පමණකින්ම මේ පුද්ගලයෙක්ගේ ඉපදීම වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. විඥානයේ එහෙමනම් විඥානයේ සත්වයා වෙනවා. විඥානයේ රූපයට බැසගත්ත ගමන්ම කෙනෙක්ගේ ඉපදීම වෙන්න නම් එහෙනම් විඥානය තමයි කෙනා වෙන්නේ.
එතකොටම ආත්මයි දෘෂ්ටිය. විඥානයක් නැත්තම් සිත රූපෙට බැසගෙන කය සවිඥානික වෙලා යෑම් ඒම් කීම් කිරීම කරන්න පුළුවන් හිතන්න පුළුවන් පමණකින් ඒ පුද්ගලයා නෙමෙයි. ඒ නාම රූප දෙකේ පැවැත්ම ධර්මතාවය. ඒ නාම රූප දෙක මම මගේ ආත්මය කියලා ගත්ත කෙලස් ටිකටයි පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක තියෙන්නේ. මේ හිත කය දෙක සක්‍රියව පවතින තැනක නෙමෙයි අපිට ජරා මරණ දුක තියෙන්නේ. මේ හිත කය දෙක පුද්ගල භාවයෙන් ඇසුරු කරන තැනකයි. මම ඔකට නිදර්ශනක් හැටියට කියන්නේ වර්තමානයේ දියුණුයි ඔය රොබෝ යන්ත්‍ර හදලා තියෙන්නේ. එතකොට ඒ රොබෝලට අපි මොන හරි වැඩක් කිව්වොත් ඒ කියප එක කරන්න පුළුවන්. අපි වචනයක් කතා කළොත් වචනෙට වචනේ උත්තරයක් දෙයි. අපි තේකක් හදලා දෙන්න කියලා කිව්වොත් ගිහිල්ලා තනියම හිතලා තේකොළ දාලා සීනි දාලා තේකත් හදාගෙන ගෙනල්ලත් දෙයි. හිතන්නත් කියන්නත් කරන්නත් පුළුවන්. නමුත් රොබෝට හිතෙනවද මේ මම කියලා? මේ මගේ කියලා හිතනවද? නෑ. එහෙම හිතුවේ නෑ, හිතුනේ නෑ කියලා වැඩ කරන්න බැයිද? පුළුවන්. ඒකම වැඩ කරන තව රොබෝ කෙනෙක් කැඩිලා වැටුනොත් අනේ අරයා මරුණා කියලා දුක එනවද? ඈ නැත්තම් බැන්නොත් මට බැන්නා නේද හින්ට් එකක් ගැහුවා කියලා ලැජ්ජ වෙන පුද්ගලයෙක් ඒ තුල ඉන්නවද? නෑ. නමුත් මේ රොබෝ යන්ත්‍රයට ඉදිරියට හම්බෙන හැම අරමුණක් එක්කම ගනුදෙනු කරගෙන ජීවත් වෙන්න බැයිද? පුළුවන්. පුළුවන් නේද? අන්න ඒ වගේ රහතන් වහන්සේ කියලා කියන්නේ. දැන් අර රොබෝ යන්ත්‍රය බලන්න හිතන්නත් පුළුවන්. එයාට කියන්නත් පුළුවන්, කරන්නත් පුළුවන්. හිතන්න කියන්න කරන්න පුළුවන්කම තිබුණා කියලා දුක් විඳින පුද්ගලයා එතන නැහැ. දැන් අපි හිතන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්, කරන්නත් පුළුවන්. ඒ හිතන කියන කරන එක්කම දුක් විඳින පුද්ගලයා කියනවා. මෙන්න මේ දුක් විඳින පුද්ගල භාවය අනවශ්‍ය කෙලෙස. මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා ඇති වෙච්ච තැන. අපි සත්වයා පුද්ගලයා කියලා ආත්ම වශයෙන් පූර්වාන්තයට අපරාන්තයට දුවන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා නෙමෙයි. ඒ කියන්නේ හිතන්න පුළුවන්කම, කියන්න පුළුවන්කම, කරන්න පුළුවන්කම නෙමෙයි මේකේ දෝෂය. ඒ හිතන කියන කරන දේ මමයි හිතන්නේ, මමයි කියන්නේ, මමයි කරන්නේ කියලා මමායනය කරන තැනයි කෙලෙසි. රහතන් වහන්සේ රොබෝ යන්ත්‍රයකයි තියෙන්නේ පොඩි වෙනසක්. මොකද්ද? රොබෝ යන්ත්‍රයේ වේදනාව දැනෙන්නේ නැහැ, විඳීම් නැහැ. නමුත් මානසික මට්ටම එකමයි. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා, විඳීම් තියෙනවා. මානසික මට්ටම එකමයි. ඒ කියන්නේ මොන හරි බඩු භාණ්ඩයක් ගන්න ඉස්සෙල්ලා එතෙන්ට යන්න ඉස්සෙල්ලා රොබෝට ඒ දේ තියනවා කියන හැඟීමකුත් නැහැ. ඒක අරගෙන අපි කියමු කුස්සියට ගියා කියන්නකො. සාලේ ඉන්නකොට කුස්සිය තියනවා කියන හැඟීම යාට නැහැ. එතන හම්බ වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරගෙන යන්නේ ස්කෑන් කරගෙන. ආපහු ආවට පස්සේ සාලේට තාම දැන් කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. එකතු වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ මනසත් එහෙමයි. සාලේ ඉඳලා කුස්සියට යන්නමුත් කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. එතන ඉස්සරහට හම්බ වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. ගිහින් ආවට පස්සේ ආපහු සාලේට ආවට පස්සේ තාම කුස්සිය තියනවා කියන හැඟීම නැහැ. නමුත් අපිට සාලේ ඉන්නකොට මෙතන ඉන්නකොටම කුස්සිය තියෙන කුස්සියට තමයි යන්නේ. කුස්සියේ ඉඳලා වැඩ කටයුතු කරලා අස් කරලා සාලේට ආපු ගමන් ඉඳලා ආපු කුස්සිය තියෙනවා. අන්න අපිට අතීතයක් තිය අනාගතයක් තිය ඔය තියෙන හින්දා තමයි පුබ්බන්තේ අපරන්තේ කියන දෙපැත්තක් අපිට තියෙන්නේ. ඒ තියෙන හින්දායි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද සිද්ධියෙන් එක දෙයයි වර්තමානයේදී පෙන්වන්නේ නිවන් දකින්න මේ Brahmacharyaවට ඉඩ හදලා දෙනවා. ඒ කියන්නේ අද ඔබට මම කියන හැඟීමක් ඇති වෙනවා. මේ සත්වයේ පුද්ගලයෝ කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ මේ ඔබට දැනෙන සත්වයා, ඔබට දැනෙන පුද්ගලයා කියන කෙනා හැදුනේ මෙහෙමයි කියන එක. ಜಾති කෙනෙක්ගේ ඉපදීම උනේ මෙහෙමයි කියන එක. ඒ කෙනෙක්ගේ ඉපදීම වෙන්න ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් වෙලා තියෙනවා. මොකද්ද ක්‍රම තුන? අවිද්‍යා සංඛාර කියන එකෙන් කර්ම නැමැති කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා.
විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. තණ්හා උපාදාන භව කියලා කෙලෙස් කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුනක් මුල් වෙලා තමයි මේ මාව නිර්මාණය වෙලා තියෙන්නේ, තමන්ව හැදිලා තියෙන්නේ. තේරුණානේ? අපි සත්පුද්ගල භාවයක් ඇති කරගත්තට ඇති කරගෙන තිබුණට මම කියන තැනක තියෙන ධර්මතාවයක් කියන එක පෙන්වනවා. ඒ මම කියන කම, මම කියන පුද්ගල සංඥාව, පුද්ගල හැඟීම ඇති වෙලා තියෙන්නේ කර්මය නිසා විපාක ස්කන්ධ ටිකක් හැදලා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් ඉදලා තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුනකින් තමයි පුද්ගලයා ඇති වෙලා තියෙන්නේ කියන එක පෙන්නනවා. ඊට පස්සේ ඒක නැති කරන්න නම් කර්මයට හටගන්න විපාක ටිකට කෙලෙස් ටික නැතිකොළොත් මේ පුද්ගලයා නැති වෙනවා. එහෙම වුණාම ඒකට කියන ක්ලේශ පරිණාමය. අද කෙලෙස් ටික නැතිකොළොත් මේ පුද්ගල භාවය නැති වෙනවා. එහෙම වුණොත් පුද්ගල භාවය නැති වෙනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන්නේ නැති නිසා මතු විපාකත්. කෙලෙස් නැති කිරීමෙන් මතු ප්‍රතිසන්දියට යන මේ වගේ විපාක උපදින කර්ම රැස් වෙන්නේ. කර්ම නැති වුණොත් මතු විපාක ස්කන්ධයක්. එතකොට මෙතනදී මේ පටිච්ච සමුප්පාද සිද්ධිය තේරෙන්නේ නැති කෙනාට හිතෙන්නෙම මම කියලා ආත්මීය කෙනෙක්, මම කියලා සත්වයෙක්, මම කියලා පුද්ගලයෙක් එක මිටටම හම්බ වෙනවා. එහෙම එක මිටටම තමන් කියලා පුද්ගලයෙක්ව, තමන් කියලා කෙනෙක්ව, තව සත්වයෙක්ව හම්බ වෙනකොටයි ඒ ඉන්න මම, ඒ ඉන්න පුද්ගලයා, ඒ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යන්න ඇති කියලා අතීත අනාගත දෙකට දුවනවා. මම නිසා එන දුක ගෙවා ගන්න යාට තැනක්. ඒ පුද්ගල භාවය නිසා එන, ඒ සත්ව භාවය නිසා එන දුක, ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. මම ඉන්න මම කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යයි. ඔච්චරයි. ඒකට යාට කරන්න තියෙන්නේ ඒ මට පුළුවන් තරම් හොඳ තැනකට යන කර්මයක් කරගෙන හොඳ ආත්මයක් ලබා ගන්න පුළුවන්කම තියෙයි මිසක නරක කෙරුවොත් මම දුගතියකට ඒ හින්දා මම හොඳ තැනකට දාගන්න තමයි. ඒක හැමදාම බෑ. තාවකාලික. එයාට සදාතනික ජරා මරණ නිදහසක් වෙන්න බෑ. පටිච්ච සමුපාදයෙන් පෙන්නනවා දර්ශනයක්. ඒ මම, ඒ සත්වයා, ඒ පුද්ගලයා කියලා හැඟෙනවා නම් කෙනෙක්, දැනෙනවා නම් මේ කෙනෙකුට මම කියලා, පුද්ගලයා කියලා, සත්වයා කියලා දැනෙන කම, අද දුක් විඳින මේ දුක ඇති උනේ කර්ම විපාක කෙලෙස්. අවිද්‍යා සංකාර කියන ටික අයිති මොකේද? කර්මයට. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික අයිති මොකේද? විපාකයට. තණ්හා උපාදාන භව කියන ටික අයිති මොකේද? කෙලෙස් වලට. මේ ධර්මතා තුන සම්පූර්ණ වුණාම ඇති වෙලා තියෙන මොකද්ද? ජාතිය. තේසං සත්තානං තම්මේ සම්මු සත්තනිකායේ ජාතිය. ඔන්න පුද්ගලයාගේ ඉපදීම. දැන් ජරා මරණ දුක් විඳිනවා. මේ පුද්ගල භාවය නිසා එන දුක දන්නවා. කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලස් ටික, ඒකට කෙලස් ටික යෙදුන හින්දායි මේ පුද්ගල භාවය ඇති වෙන්නේ කියලා දැනගත්තාම දැන් මේ පුද්ගල භාවයේ ධර්මතාවය මේක ඇති වෙච්ච හේතුව එයා දන්නවා. එයාට මේ ජරා මරණ දුක එපා නම් මේ දුක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් කෙලෙස් තමයි ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික නැති කරන්න පුළුවන්ද අපිට? බෑ. දැන් මේ පුද්ගල භාවය ඇති වෙලා දුක ඇති වෙන්න ක්‍රම තුනක් තිබුණා. පෙර කර්ම, විපාක ස්කන්ධ ටික, විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස්. ඔය තුනම ඇති වුණාම තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. දැන් අපිට මේ දුක එපා. දුකෙන් මිදෙන්න ඕනේ. දැන් දුකෙන් මිදෙන්න කියලා අපිට පෙර කර්මය සුද්ධ කරන්න පුළුවන්ද? බෑ. පෙර කර්මයට හටගත්තු විපාක ටික අයින් කරන්න පුළුවන්ද? බෑ. නමුත් අපිට එකක් කළ හැකියි. දැන් මොකද්ද? විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටිකක් යෙදුනොත් නෙමේ පුද්ගල භාවය ඇති වෙන්නේ. දැන් පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටික යෙදෙන්න නොදෙන කම, කෙලෙස් ටික ප්‍රහාණය කරන්න ප්‍රතිපදාවක් පුරන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවකින් කෙලෙස් ටික දුරු කළොත් ඒක ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ?
තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධಂತಿ. බුදුරජාණන් වහන්සේ අජරාමරකම ජරා මරණ නිරෝධය පෙන්වලා තියෙන කොතන ඉඳලාද? කෙලස් ටික නැති කරන තැන ඉඳලානේ. තණ්හාව නැති වෙනකොට මොකද නැති වෙන්නේ? උපාදානය, උපාදාන නැතුණු භවය, භවය නැතුණු ජාති, ජාති නැතුණු ජරා මරණ කියලා පෙන්නනවා. ඒ පෙන්නුවේ ජරා මරණ නැති වෙන්න මේ තණ්හා උපාදාන කියන වර්තමානයේ කෙලස් ටික නැති කළා, කෙලස් ටික නැති කළා මේ සත්පුද්ගල භාවය නිසා එන දුක අයින් කරන්න පුළුවන් කියන එක පෙන්වනවා. ඒක පෙන්වන්න පුළුවන්කම තිබුණේ පටිච්ච සමුප්පාද සිද්ධිය හරහා පුද්ගල භාවය ඇති උනේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් කියලා තේරුම් ගත්ත නිසා. පටිච්ච සමුප්පාදේ හම්බ නොවුනේ නම් අපිට සත්වයකුත් පෙනෙනවා, පුද්ගලයෙකුත් පෙනෙනවා, ආත්මිකුත් පෙනෙනවා. හැබැයි gedi පිටින්ම මේ ඉන්න පුද්ගලයා හැදුන හැටි දන්නේ නැති හින්දා ඒක නැති කරගන්න බෑ. දැන් මේ පටිච්ච සමුප්පාද સિદ્ધාන්තයෙන් අනාගතයටත් පෙන්නනවා. අනාගතයටත් අද පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලෙස් ඇතිලා අද මේ සත්පුද්ගල භාවයේ ජරා මරණ දුක් ඇති වෙලා විඳිනවා. කොහොම තමයි දුක ඇති වෙන්නේ? මතුවට අද කර්ම රැස් කරගත්තොත් ඒ කර්ම රැස් කරගත් එකට මතු විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එදාටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුනොත් එදාටත් මේ වගේ පුද්ගල භාවයේ දුක එනව නේද කියලා පෙන්නනවා. තුන් කාලය කියලා කියන්නේ අතීතයේදී යම් කිසි කෙනෙක් දුක් විඳනනම් දුක් විඳේ මේ වගේ අවිද්‍යාවෙන් හටගත්ත කර්මයකට විපාක ස්කන්ධ ටිකක් ඇතිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනා නම් මෙන්න මේ වගේම පුද්ගල භාවය ඇති වෙලා අතීතයෙන් දුක් විඳිනවා. අද ඒ අතීතයේ කළ කර්මයකට වර්තමාන විපාක ටිකක් හැදිලා ඒ විපාක ටිකට කෙලෙස් ටික යෙදුන හින්දා අද පුද්ගල භාවයේ ඇති කරගෙන මේ දුක් විඳිනවා. අනාගතයට අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට මේ වගේ කෙලෙස් ඉදලා අනාගතයට මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා. එතකොට අතීතයේදී පුද්ගල භාවයේ දුක් විඳ ඒකට පටිච්චසමුප්පන්න සිද්ධිය ආදිනවා. වර්තමානයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක් විඳිනවා ඒකට පටිච්චසමුප්පන්න සිද්ධිය පේනවා. අනාගතයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයෙන් දුක් විඳිනවා ඒකට පටිච්චසමුප්පන්න සිද්ධිය දකිනවා. මිසක ඒ දුක් විඳ පුද්ගලයා මෙතෙන්ට ආවා මේ දුක් විඳින පුද්ගලයා අනාගතයට යනවා කියලා එකම පුද්ගලයා ගැට ගහන්නේ නැහැ. එහෙම ගියොත් තමයි ආත්ම වෙන්නේ. අන්නේ දිගින් දිගට යන ආත්මයක් කියන එක අතහැරලා මෙන්න මේ වගේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් හරහායි දුක ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිකර්මය කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයයි ගෙනත් ඔය ටික දකිනකොට සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් සත්ත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ දුකක් තියෙන අද අපිට මේ ටික දුක්ඛ සත්‍යය. මේ දුකට හේතුව වර්තමාන කෙලෙස් ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඒක මොකද්ද? සමුදය සත්‍යය. සමුදය සත්‍යය ඇති උනේ කොහෙද? විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? පෙර කර්මයට. පෙර කර්මයයි විපාක ස්කන්ධ ටිකයි සමුදය සත්‍යයට දාන්න එපා. හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික ඇති වෙනකොට ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙච්ච නිසා දුක ඇති වුණා නම් දැන් ජාති ජරා මරණ කියන දුක් ටික දකින්න කොහෙද? දුක්ඛ සත්‍ය හැටියට. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ තණ්හාව නිසායි උපාදානය වෙන්නේ, උපාදානය නිසායි භවය හැදෙන්නේ. මේ උපාදාන වෙලා භවය හැදෙනවා කියන වැඩපිළිවෙලේ මුල් වෙලා තියෙන තණ්හාව නිසා වන තණ්හාව කියන කෙලෙසිය නිසා දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ කෙලින්ම තණ්හාවෙන්ම දුක හදන නිසා නෙමෙයි. තණ්හාව අරමුණු උපාදාන කරනවා, උපාදානය නිසා භවය හැදෙනවා, ඒ නිසා දුක එනවා. එතකොට මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැත්තම් තණ්හා උපාදාන කියන කෙලෙසිය තමයි සමුදය සත්‍යය. ඒ සමුදය සත්‍ය කොහෙද පිහිටලා තියෙන්නේ? කොතනද ඇති වෙලා තියෙන්නේ? විපාක ස්කන්ධ ටික. ඕගොල්ලන්ට ඕනනම් බලන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ
ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය බලන්න. ඒකේ සමුදය සත්‍ය කියන එක කොහෙද තියෙන්නේ, කොහෙද ඇති වෙන්නේ, කොහෙද පවතින්නේ කියන එක පෙන්නනවා. ඔය ආධ්‍යාත්මික ආයතන හර බාහිර ආයතන 6 විඥාන 6 ස්පර්ශ 6 වේදනා 6 සංඥා 6 චේතනා 6 විතක් 6 විචාර 6 කියලා 6 කාණ්ඩ 10ක් වෙනවා 60ක් වෙනවා. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා පෙන්නපු ටික මොකේද මොන සත්‍යෙටදයිති? දුක්ඛ සත්‍යයට. තණ්හා උපාදාන භව කියන කෙලස් ටිකයිති මොකේදද? සමුදය සත්‍යයට. විපාක ස්කන්ධ ටික මොකේද මොන සත්‍යයටදයිති? ඒක සත්‍යයකටත් දාන්න බෑ. ඒක හේතුඵල ධම. සමුදය නැත්තම් තණ්හාව පැවතුනේ ඉපදුනේ පැවතුනේ මෙන්න මේ විපාක ස්කන්ධ ටික. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න තනක් තියෙන්න එපා. විපාක ස්කන්ධ ටික නිසායි දුක ඇති කරන හේතුව ඇති වෙනවා. දුක ඇති කරන හේතුව ඇති වෙච්ච තැන පෙන්වන්නයි විපාක ස්කන්ධ ටික පෙන්වන්නේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ මොකෙන්ද? කාරණේ. විපාක ස්කන්ධ ටික ඇති වෙච්ච හේතුව පෙන්වන්නයි කර්මය පෙන්වන්නේ. කර්මය පෙන්වුව විපාක ස්කන්ධ ටික හැදුන හැටි පෙන්වන්න, විපාක ස්කන්ධ ටික පෙන්වුව කෙලස් ටික ඇති වෙච්ච හැටි පෙන්වන්න, කෙලස් ටික පෙන්වුව දුක ඇති වෙච්ච හැටි පෙන්වන්න. මොකද පැහැදිලි. දුකට හේතුව මොකද්ද? තණ්හා උපාදාන කියලා කෙලස් ටික පෙන්න. වෙන මොකවත් පෙන්වලා තියෙනවද? කෙලස් ටික ඇති උනේ කොහෙද කියලා මොකද්ද පෙන්වන්නේ? විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? කර්මය බලන්න. එතකොට දැන් අපිට පැහැදිලි කර්මය නිසා හටගත්ත කර්මය නොවුනේ නම් විපාක ස්කන්ධ ටිකක් පෙනේද? විපාක ස්කන්ධ නොවුනේ නම් කෙලෙසියක් පෙනේද? කෙලෙසියක් නොවුනේ නම් දුක පෙනේද? ඒකෙදි දැන් කර්මයේ තිබුණු නිසා විපාක ස්කන්ධ ටික විද්‍යමානයි. ඒකට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ කෙලස් ටික නිසා දුක විද්‍යමානයි. අපි කෙලස් ටික නැතිකොලොත් දුක පෙනේද? දැන් මෙතන සංදි කීපයක් තියෙනවා. හරිද? එතකොට මේ කෙලස් ටික නිසා වර්තමාන මේ දුක අයින් කළ හැකියි. කෙලස් ටික නැතිකොල දුක අයින් කළ හැකියි. එතකොට පංච උපාදානස්කන්ධ දුක අයින් වෙනවා. තේසන් සත්තානං තම්මි තම්මි සත්ත්වනිකාය කියන දුක අයින් වෙනවා. හැබැයි කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකත් අයින් වෙනවද? නෑ. රහත් තුනත් ඒ විපාක ස්කන්ධ ටික පරිහරණය කරන්න වෙනවා. එතකොට කියනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳින්න වෙනවා. මේ විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා. තණ්හා උපාදාන කියන කෙලස් ටික නැති නිසා පුද්ගල භාවයේ එන ජරා මරණ දුක. පුද්ගල භාවයේ නැති වුණොත් තියෙන ආනිසංස දෙකක් තියෙනවා. පුද්ගල භාවයේ තිබුණොත් ආදීනව දෙකක් තියෙනවා. මේ සත්ත්ව පුද්ගල භාවයේ තිබුණොත් තියෙන ආදීනව දෙක මොකද දන්නවද? සත්ත්ව පුද්ගල භාවය නිසා ඇතිවෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්නටත් වෙනවා. නැවත ප්‍රතිසන්දෙන්ට යන විදිහේ පුද්ගලයා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ කර්මත් රැස් කරගන්නවා. ditta dhamma සම්පරායක කියන මේ දෙකම උරුම වෙනවා. තණ්හා උපාදාන කියන කෙලෙසිය ආද නැතිකොලොත් ආනිසංස දෙකයි. මොකද්ද? දැන් සත්ත්ව පුද්ගල භාවයේ විඳින්න වෙන ජරා මරණ දුකත් නැති වෙනවා. පුද්ගල භාවය නැති නිසා නැවත ප්‍රතිසන්දියට යන කර්ම රැස් වෙන්නේ කර්මත් සෙවෙන්නේ. ඒ නිසා එතකොට මෙන්න මේ වගේ ධර්මතාවයක් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ සිද්ධිය තියෙන්නේ. එතකොට එයා පටිච්චසමුප්පාදේ තුන් කාලෙන් බලන්න කියලා කිව්වේ ওই විදිහට. මොකද්ද? පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට කෙලස් ටික යෙදුන හින්දා අද මේ වගේ ජරා මරණ දුකක් හැදුනා නම් අනාගතයට දුක ඇති වෙන්නේ මෙහෙම නේද? වර්තමානයේක අද කර්ම රැස් කරගත්තොත් මේ පුද්ගල භාවයේ තිබුණොත් අද කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් නැවත විපාක අපි ඉපදෙනවා නෙමෙයි. මෙයා කෙලින්ම කර්මයේ පුද්ගල භාවයට ගන්න නැහැ. තේරෙනවද නේද? දැන් අපි කරන වැරද්ද තමයි අද මේ පැත්තෙන් කර්ම දකිනවා, මේ පැත්තෙන් පුද්ගලයා දකිනවා. මේ කර්මයේ පුද්ගලයා දෙක එකට ගැට ගන්නවා. එහෙම කරන්නේ. එයා දකිනවා දැන් මේ කර්ම රැස් වීම අද කර්ම රැස් කරගත්තොත්
මේ කර්ම රැස් කරගන්න එකේ දෝෂේ මොකද්ද? නැවත ප්‍රතිසන්දි විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. විපාක ස්කන්ධ ටිකක් තිබුණොත් තියෙන දෝෂේ මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වුණොත් තියෙන දෝෂේ මොකද්ද? ආයත් සත්පුද්ගල භාවයේ දුක ඇති වෙනවා. මේ වගේ ජරා මරණ දුක හිස් නෑ නේද කියලා දකින්න. එතකොට අද මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා වගේම අනාගතේ ජරා මරණ දුක කියන පුද්ගල භාවයේ දුක් විඳීමක් ලෝකේ තියෙනවා. හැබැයි මේ පුද්ගලයා හැට ගිහිල්ලා නෙමෙයි මේ සිද්ධිය දකිනකොට කිසිම වෙලාවක මම අපි මොන තැනක ඉපදලා කොහොම දුක් විඳින්න වෙයිද කියන එක ඉන්නේ නැහැ. තේරුණා නේද කිව්වේ? එතකොට අන්න ඒ විදිහට දකින්නයි මේ පටිච්චසමුප්පාද සිද්ධිය තියෙන්නේ. එහෙමයි බලන්න. මෙතන මේ විදිහට සංදි වශයෙන් වෙන් කර මේ කර්ම වට්ටය, ක්ලේශ වට්ටය, විපාක වට්ටය කියලා වෙන් කළා පෙන්වන්නේ. මෙතන දුක අයින් කරන්න පුළුවන් තැන පෙන්වන්නයි. වර්තමාන කර්මය නිසා විපාක ස්කන්ධ ටික හැදුනා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුණු හින්දා දුක හැදුනා. එතකොට කර්මයට හම්බ වෙලා තියෙනවා ස්කන්ධ පරිහරණයේ දුක. කෙලෙස් වලට හම්බ වෙලා තියෙනවා පංච උපාදාන ස්කන්ධ දුක. පංච උපාදාන කන්ද දුක්ඛ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදාගෙන ජරා මරණ දුක් විඳපු කෙනා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අයින් කළා පුද්ගල භාවයෙන් දුක අයින් කළා අර විපාක ස්කන්ධ ටික ජීවත් වෙන එකට. ඉතින් මේ පටිච්චසමුප්පාදේ තුන් කාලෙන් දැක්ක යුතුයි කියලා කියන්නේ ඕගොල්ලෝ තුන් කාලෙන් අතීතයේදී ජරා මරණ දුක ආවේ කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුන නිසාමයි කියලා දකින්න ඕනේ. වර්තමානයේකද දුක එනවනම් සත්පුද්ගල භාවයේ දුක එනවනම් මේ දුක කර්මයකින් විතර දාන්න බෑ. මේ දුක කෙලෙසයකට විතරක් දාන්නත් බෑ. ඇයි ඒ? කර්මය නැත්තම් විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනවද? විපාක ස්කන්ධ ටිකක් නැත්තම් කෙලෙස් හම්බ වෙනවද? කෙලෙස් හම්බ වෙන්නේ නැත්තම් දුක හම්බ වෙනවද? නෑ. එතකොට එහෙනම් අපිට දුක කියන තැන හම්බ වෙන්න නම් සහේතුකව පෙන්වන්න වෙනවා. දුකට හේතුව කෙලෙස් ටික. කෙලෙස් ටික ඇති වෙච්ච භූමියකුත් පෙන්වන්න බෑ. කෙලෙස් ටික ඇති උනේ විපාක ටිකේ. විපාක ටික ඇති උනේ කර්ම. ඔන්න ඔය පටිච්චසමුපාද සිද්ධියේ අවිද්‍යාව විඳලා ජාති ජරා මරණ කියන තැන දක්වා තියෙන්නේ කර්ම විපාක කෙලෙස් ජරා මරණ දුක. එතකොට උත්තරයක් ආව ජරා මරණ දුක කියන එක දුක්ඛ සත්‍ය තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමයි සමුදය සත්‍ය. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ටික නැති කරන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන්නේ එහෙනම් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික තුල තණ්හාව උපදින්න පවතින්න බැරි විදිහේ ඥාන දර්ශනයක් හදාගන්න ඕන. විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? කෙලෙසයට ඉඩ නැහැ. කෙලස් ටික නැති වුණොත් මොකක් වෙයිද? තණ්හාව නිරුද්ධ වුණොත් දුක ජරා මරණ ශෝක දුක් දුම්නස පායස නිරුද්ධ. චතුරාර්ය සත්‍ය කිව්වේ ජාති ජරා මරණ කියපු ටික දුක තණ්හා උපාදාන කියලා වර්තමාන කෙලස් ටික පෙන්වන සමුදය සත්‍ය. මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික නැතිකොලොත් ජරා මරණ දුක නැති වෙනවා. ප්‍රතිපදාව පෙන්වන්නේ සම්මා දිට්ඨිය කියලා එකට පෙන්වන්නේ මොකද්ද? අන්නර විපාක ස්කන්ධ ටික පිරිසිදු දකින්න. ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ංගමෝ කියලා ඉති වේදනාය සමුදය වේදනාය අත්ංගමෝ කියලා මේ පෙන්වන්නේ මොකද්ද පෙන්වන්නේ? විපාක ස්කන්ධ ටික පිරිසිදු දකින්න. ඇයි ඒ පිරිසිදු දකින්නේ? විපාක ස්කන්ධ ටික පිරිසිදු දකින්න මොකටද? අන්න එතකොට තණ්හා නිරෝධය කෙලස් ටික නැති වෙනවා. කෙලස් නැති වුණොත් මොකද වෙන්නේ? දුක නිරුද්ධ වෙන නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන නිසාමයි මේ විදිහට බලන්නේ. ඔන්න ඔය ටික දකින්නකොට පටිච්ච සමුප්පාදය හරහා චතුරාර්ය සත්‍ය පේනවා. එතකොට දර්ශනයක් ඇති වෙනවා යාට මේ වගේ දුක කියන එක පුද්ගල භාවය කියන එක දුක. ඒක පටිච්ච සමුප්පාදය කියලා දකින්නකොට
අතීතයේ මම ඒ කියන්නේ මේ වර්තමාන මම ඉන්නවද? ඉන්නවනම් ඒ මම කොහින්දද ආවේ? මම කොහාට යයිද කියලා මේ ජරා මරණ දුක අරඹය පුද්ගල භාවයෙන් අතීත අනාගත දෙකට දුවන්නේ මේ පටිච්චසමුප්පාද සිද්ධිය දැක්කම. ඒක නොදකිනකොට කර්ම විපාක කෙලෙස් කියන මේ ධර්මතාව ටිකක් නිසා නිර්මිත වෙච්ච ධර්මතාවයක් නේද මේ පුද්ගල භාවය කියලා නොදන්නා කෙනාම මම කොහේ හරි ඉඳන් එන්න ඇති මම කොහාට හරි යයි කියලා තුන් කාලෙට ගිහිල්ලා දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය පෙන්වන්න තමයි පටිච්චසමුප්පාද